ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විනාඩි 20යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ වැය සීර්ෂ ඉදිරිපත් කළා තියෙන්නේ. කියන්න බොහෝ දේවල් තිබුණත් මා හිතනවා ගත වී තිබෙන්නේ අවුරුද්දක කාලයක් නිසා සමහර දේවල් දැම්ම නොකියන්න අදහස් කරනවා. මොකද කාලය කෙටි නිසා. පත් වෙලා කාලය කෙටි නිසා. කෙසේ වුවත් මා හිතනවා එහෙත් අවධාරණය කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. ඒකට අවධාරණය කළ යුතුයි කියලා. පළමු එක තමයි ගරු කතානායකතුමනි, ජනාධිපතිවරයාට කවර ප්‍රමාණයේ ජනවරමක් ලැබුණත් පාර්ලිමේන්තුවේ කවර ප්‍රමාණයක බලයක් නියෝජනය කරත් ජනාධිපතිවරයා යටත් වෙන සීමාවක් තිබෙනවා. ඒ සීමාව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඔහුට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන සීමාව ඇතුළේ. නමුත් මේ අවුරුදු දෙකට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු අවස්ථා කීපයක් තිබෙනවා එතුමා විසින්. පළමු එක තමයි 20 වෙනි සංශෝධනයේමට පෙර ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් හොබවන්න බෑ. හැබැයි ඔහු අතේ ආරක්ෂක අමාත්‍ය ධූරය පවත්වා ගත්තා. ඒ කියන්නේ ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරා. දෙවෙනි කරුණ තමයි අප්‍රේල් මාසයේ 30 දක්වා අතුරු සම්මත ගිණුමක් කරා මුදල් සම්මත කරලා දීලා තිබුණා. ඉන්පසුව මුදල් වියදම් කරේ ජනාධිපතිවරයා. ආණ්ඩු පැත්තෙන් තර්ක කරනවා 153 යටතේ ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කරගත හැකි බව අපි తాවකාලිකව පිළිගමු. ජනාධිපතිවරයාට බලය තිබුණා කියලා. හැබැයි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබුණත් මම ඒක පිළිගන්නේ නැහැ. තිබුණත් රට වෙනුවෙන් ණය ගැනීමේ බලයක් නැහැ. ණය ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුව විසින් සීමාව අනුමත කළ යුතුයි. හැබැයි අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 31 වෙනිදා දක්වා බිලියන 690කට ඒ කියන්නේ කෝටි 69000කට ආසන්න මුදලක් ණය අරන් තිබෙනවා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන. නිසා ඔහු විසින් අවස්ථා දෙකකදී මේ අවුරුද්ද ඇතුළත ආණ්ඩු ව්‍යවස්ථාව උල්ලංඝනය කොට තිබෙනවා. ඊළඟ එතුමා බලයට පත් වූාට පසුව අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනස් වීමක් ගැන එතුමා ජනාධිපති වේදිකාවෙත් ජනාධිපති වූාට පසුවත් ප්‍රකාශ කරා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මේ බිඳ වැටීමට මේ දේශපාලන සංස්කෘතියේ විශාල බලපෑමක් ඇති කොට තිබෙන බව. ඒ නිසා ඔහු ප්‍රකාශ කරා අපේ රාජ්‍ය ආයතනයන් සඳහා තනතුරු වලට පත් කිරීමේදී ඒ සඳහා කමිටුවක් තිබෙනවා. ඒ කමිටුවේ අනුමැතියෙන් තමයි එම පත් කිරීම සිදු කරන්නේ කියලා. ඒක ප්‍රසිද්ධ මා මතකයි ඒ වෙලාවේ අමාත්‍යවරුත් ආණ්ඩු පක්ෂත් විශාල ලෙස වර්ණනා කරා. පළවෙනි වතාවට කණ්ඩායමක් විසින් තෝරාපත් කරන අය තමයි රාජ්‍ය ආයතනවලට පත් කරන්නේ. ඉතින් පත් කළ යුතුයි. මොකද පහුගිය මාස 8ට රාජ්‍ය ආයතන 31ක පාඩුව කෝටි 8000යි. ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාසකට මේ රාජ්‍ය ආයතන 31 පාඩුව කෝටි 1000යි. ඒ නිසා ඒ ශේෂ්ත්‍ර පිළිබඳ නිපුණතාවයේ අධ්‍යක්ීම් තියන අය විසින් මෙහෙවිය යුතුයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. හැබැයි මේ ප්‍රකාශ කරාට එහෙමද සිද්ධ වුණේ? අද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කවුද? එස් අමරසිංහ. පහුගිය ජනාධිපති ඡන්දේ ඕගොල්ලන්ගේ බඩි අපේක්ෂකයෙක්. දන්නවද? නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කවුද? නෙළුම් මාවත කාර්යාලයේ පරිපාලන ලේකම්වරේ. මේ කමිටු වලින්ද තේරුවේ? පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කවුද? බස්නාහිර පළාතේ හිටපු മന്ത്രിවරයෙක්. පස්සේ ඇමතිවරයෙක්. ඒ නිසා ජනාධිපතිවරයා විසින් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා යම් ප්‍රකාශයක් කරා නම් එය සිදු වී නැහැ. ඊළඟ ඔහු කිව්වා රාජ්‍ය ආයතන වලට පත් කිරීමේදී ඥාතීත්වය කිසිසේත්ම සැලකිලිට වාජනය කරන්නේ නැහැ කියලා. හැබැයි එහෙමද වුනේ? මම දැනගන්න කැමති සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තිලක් වීරසිංහ කියන්නේ කවර පුතුණුවන්ගේ මාමණ්ඩිද? කියන්න. සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දියේඩ්‍රාද ලිවේරා කියන්නේ කවර පුතුණුවන්ගේ නැන්දනියද? වචන විතරයිනේ. වචන විතරයිනේ. ඒ විතරක් නෙවෙයි. අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා කවුද? ඥාතීන් නොවේද?
එනිසා ජනාධිපතිවරයා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ඥාතීත්වය පිළිබඳ කරන ලද ප්‍රකාශත් හිස් වචන බවට පත් වී තිබෙනවා. ඊළඟ ඔහු ඊළඟ විශේෂයෙන්ම ගත්තොත් අමාත්‍යංශ බෙදීම් පිළිබඳ ගරු කතානායකතුමනි පළමු වතාවට මා හිතන්නේ දිනේෂ් ගුණවර්ධන ගරු සභානායකතුමා මා වැරදින නිවැරදි කරයි. අයවැය ලේඛනයකට මුදල් වෙන් කරලා කාරක සභා අවස්ථාවේ විවාදය අද පටන් ගන්නවා. හැබැයි අද කාරක සභා අවස්ථාවේ විවාදය පටන් ගන්නකොට පසුගිය 20 වෙනිදා මේ පෙරේදා රාත්‍රියේ අලුතෙන් අමාත්‍යංශ ඇති කරනවා. දැන් මම දැනගන්න කැමතියි මේ අමාත්‍යංශ පිළිබඳ කාරක සභාවක් මේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවද? මේ අයවැය ලේඛනී එම අලුත් අමාත්‍ය සඳහා මුදල් වෙන් කිරීමක් අපි සිදු කොට තිබෙනවා. මොකද්ද මේ කරන්නේ? ගරු කතානායකතුමනි මේ මාසේ 17 වෙනිදා අයවැය ලේඛන ඉදිරිපත් කරන බවත් ඒ කාරක සභා අවස්ථාව ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සූදානම් වෙන බවත් අපි කවුරුත් දන්නවා. එවැනි අමාත්‍යංශයේ අලුතෙන් ඇති කිරීමක් අවශ්‍යක තිබුණා නම් 20 වෙනි සංශෝධනයෙන් පසුව එතුමාට අමාත්‍යංශ ඇති කිරීමේ බලය තිබුණා. මීට පෙර ඇති කළ හැකිව තිබුණා. හැබැයි මොකද කළා තිබෙන්නේ? මේ පහුගිය 20 වෙනිදා රාත්‍රියේ ගැසට් නිවේදනයක් ගහලා අලුතෙන් අමාත්‍යංශ ඇති කරනවා. එහි එක් අමාත්‍යංශයක් තමයි අමාත්‍යංශයකට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය. සාමාන්‍යයෙන් ඕනෑම විෂයක් අමාත්‍යංශයකට යටත් වෙනවා. හැබැයි දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතන ගණනාවක් තියාගන්නවා. එකක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කාර්ය සාධක බලකායන් 6ක් ඇතුළු ආයතන 8ක් ජනාධිපති ලේකම් කාර්යාලය සතුව පවත්වාගෙන තිබෙනවා. ඒ වගේම 20 වෙනි සංශෝධනයේ අනුව ගැසට් බාර නොදෙන ලද අමාත්‍යවරුන්ට, ඒ කියන්නේ අමාත්‍යංශ ගැසට් එකක් කරා අමාත්‍යවරුන්ට බාර දී නැත්නම් ඒවා ජනාධිපතිවරයා යටතට පැවරෙන්නේ. එහෙමනම් ආරක්ෂක අමාත්‍යවරයා කවුද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා මම හිතනවාද? මොකද ව්‍යවස්ථාව අනුව ඒ අමාත්‍යංශ දීලා නැත්නම් අමාත්‍යවරයා ජනාධිපතිවරයා. ඒ නිසා ආරක්ෂක අමාත්‍යවරයා වර්තමාන වෙනකොට ජනාධිපතිවරයා. හැබැයි ගරු කතානායකතුමා ආරක්ෂක අමාත්‍ය ධුර ජනාධිපතිවරු ගාව දීර්ඝ කාලයක් පැවතුන අපි ඉතිහාස දන්නවා. හැබැයි ඒ හැම විටම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හිටියා පාර්ලිමේන්තුවට පිළිතුරු දෙන්නේ. අද කවුද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා? මම දැනගන්න කැමතියි. ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට මට මතක අගමැතිවරයා රත්නශ්‍රී වික්‍රමනායක මහත්මයා මේ පාර්ලිමේන්තුවට උත්තර දුන්නා. දැන් පාර්ලිමේන්තුවට බැඳී සිටිනවා. ඒ නිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයක් හදලා ඔහු අතට ආයතන ගන්නවා. හැබැයි මේ පාර්ලිමේන්තුවට වග කියන්න නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නෑ. ඊළඟ අලුත් අමාත්‍යංශයක් ගරු කාරක සභාව සභාපති මට පොඩ්ඩක් වෙලා දෙන්න. මගේ වෙලාව මේ අවස්ථාව අනුව ජයාර ජයවර්ධන මැතිතුමා නිර්මාණය කරපු ව්‍යවස්ථාවේ තමයි විෂයකාර්ය අමාත්‍යවරයෙක්ට පැවරුවේ නැත්නම් ඒ විෂයකාර්ය ජනාධිපතිතුමා ළඟ තියෙනවා. ජනාධිපතිතුමා ළඟ තියෙන අමාත්‍යංශයක් හෝ අමාත්‍යංශයට සම්බන්ධ නොවන විෂයකාරයක් ගැන හැමදාම පාර්ලිමේන්තුවේ උත්තර දීලා තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා. වගකීම ගන්න අග්‍රාමාත්‍යවරයා. ඒ වෙනුවෙන් උපදේශක කාරක සභාව පවා රැස් වී තිබෙනවා. ප්‍රමාණවත් නමුත් මා දන්නවා සෑම විටම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ඊළඟ 20 වෙනිදා රාත්‍රියේ අලුතින් නැවතත් අමාත්‍යංශයන් ගොඩනගා තිබෙනවා තාක්ෂණ අමාත්‍යංශය. ඒතර දැන් මේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට තාක්ෂණ අමාත්‍යංශයට දැන් යෝජනා කොට තිබෙන ආයතන 3ක්. කාර්මික තාක්ෂණ ආයතනය, නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව කියන ආයතන 3 තිබුණේ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ. එතර අපි මේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට වැය ශීර්ෂයන් සකස් කරනකොට එම ආයතන තිබුණේ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ. රාජ්‍ය අමාත්‍යවරිය යටතේ. හැබැයි දැන් එම ආයතන 3 පත් කොට තිබෙනවා අලුත් තාක්ෂණ අමාත්‍යවරිය. ඉතින් කෝ අපි විවාද කරන්න කවද්ද මේක? එහෙම විවාදයක් මේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙවිද? ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. තවත් අලුතෙන් අමාත්‍යංශයක් ගොඩනගා තිබෙනවා. ඒ ආයතනය සතුව ආයතන 10ක් තිබෙනවා. ඒ වගේම තවත් අලුතෙන් අමාත්‍යංශයක් ගොඩනගා තිබෙනවා ගරු කතානායකතුමනි. මහජන ආරක්ෂක අමාත්‍ය. ඒතර ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා, මහජන ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයෙක් තාම පත් කොට නැති නිසා මම හිතනවා එයත් ජනාධිපතිවරයා කියලා. ඒ අනුව ඒ සඳහාද ආයතන 4ක් යෝජනා වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සතු ආයතන 8යි, ආරක්ෂක අමාත්‍යවරයා සතු ආයතන 10යි, තාක්ෂණ අමාත්‍යවරයා සතු ආයතන 10යි, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාට ආයතන 4යි. ඒ කියන්නේ ආයතන 32ක් මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති කෙනෙක් යටතේ තිබෙනවා ජනාධිපතිවරයාට. ඒ නිසා මා දැනගන්න කැමති මේ පිළිබඳ අපි විවාද කරන්නේ කොහොමද මේ පාර්ලිමේන්තුව? මේ 20 වෙනිදා රාත්‍රී අහවැය ලේඛන ඉදිරිපත් කරලා ඔක්කොම වැය ශීර්ෂ වෙන් කරලා පාර්ලිමේන්තුවේ තිබෙන වෙලාවක තමයි මේ පත් කිරීම සිදු කරලා තිබෙන්නේ. ඒ වගේම රාජ්‍ය මේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබුණු ආයතන 4ක් විනාශ කර තිබෙනවා. හැබැයි එහි තිබෙන කාර්මික තාක්ෂණ ආයතනය. කාර්මික තාක්ෂණ ආයතනය කොතෙන්ටද වැටෙන්නේ කියලාත් නෑ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයටද තාක්ෂණ අමාත්‍යාංශෙද එහෙමත් නෑ. ඒ නිසා ඒක අතුරුදහන් මේ ගැසට් එක අනුව. ඒ නිසා ගරු කතානායකතුමනි මේ හරහා පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි. මෙහි තිබෙන අකාර්යක්ෂමතාවයත් මේ පාර්ලිමේන්තුව පිළිබඳව ජනාධිපතිවරයාගේ ඔළුවේ තිබෙන හැඟීම. අදාළ නෑ. මේ පාර්ලිමේන්තුව අයවැය විවාදයක් පැවැත්වෙන අදාළ නෑ. වැය ශීර්ෂ වෙන්කොට තිබෙන අදාළ නෑ. ඒ සංඥාව තමයි පෙරේදා රාත්‍රියේ නිකුත් කළද මේ ගැසට් නිවේදනයෙන් පෙන්눔 කර තිබෙන්නේ. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ කොවිඩ් අරමුදල පිළිබඳ සාකච්ඡාවක් මතුවී තිබෙනවා. 2029 වෙනි මාසයේ 30 වෙනිදා වෙනකොට මේ කොවිඩ් අරමුදල සතුව මිලියන 1640ක් තිබෙන බව ප්‍රකාශ කොට තිබෙනවා. මිලියන 1640ක්. ගරු කතානායකතුමනි එහි වියදම් වාර්තාවක් ලබා දී තිබෙනවා. PCR පරීක්ෂණ සඳහා මිලියන 100ක් වෙන්කොට තිබෙනවා. හැබැයි වියදම් කළා තියෙන්නේ මිලියන 42යි. දැනුවත් කිරීමේ වැඩසටහන් වලට මිලියන 100ක් වෙන්කොට තිබෙනවා. වියදම් කොට තිබෙන්නේ මිලියන 24යි. ඊළඟ මඩකලපුවේ ශික්ෂණ රෝහලේ රසායනිකාර පහසුකම් වර්ධනය කරන්න, ඒ වගේම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණයේ රැපිඩ් ටෙස්ට් කිට් එක වැඩි දියුණු කරන්න මේ ආදී ගත්තාම වියදම් වැය කරන්න සූදානම් කරලා තියෙනවා මිලියන 268ක්. ඒතර මිලියන 1640 මේ කොවිඩ් අරමුදලේ. හැබැයි 268යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 16%. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයේ විශාල අර්බුදයක් තිබෙන වෙලාවක විශාල අරමුදලක් සකස් වෙලා තිබෙන වෙලාවකත් හැබැයි ඒ කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා වියදම් කළා තිබෙන 16% වෙනි සොච්චම් ප්‍රමාණය. එහිදී විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි අද රෝහලක කෙනෙක් මිය ගියොත් ඔහු කොවිඩ් වසංගතයේ වෛරසයේ වැළඳී තිබෙන බව තහවුරු වුණොත් සිරුර දෙන්නේ එම පවුල් වලට. එම මෝචරිය විසින්ම රෝහල විසින්ම එය ආදාහනය කරනු ලබනවා. හැබැයි මොකද කරන්නේ? අර පවුලකින් රුපියල් 20000ක් ගන්නවා පෙට්ටියක් ගන්න. එක්ක පෙට්ටියක් ගෙනත් දෙන්න කියනවා. එක්ක රුපියල් 20000ක් දෙන්න කියනවා. මේ අසරණ භාවයට පත් වෙලා තියෙන අයගේ කෙනෙක් මිය ගියාට පසුව ගොඩක් මේ නිරෝධායනය වෙමින් තිබෙන ගෙවල් සමහර තැන්වල ලොක්ඩවුන් වලට අහු වෙලා තිබෙන නිවෙස් වල තමයි මේ මරණය සිදු වී තිබෙන්නේ. හැබැයි ඔහු රුපියල් 20000ක් ගෙවන්න ඕන මෝචරියට. අඩුම තරමේ මේ අරමුදලෙන් මෙන්න මේකවත් කරන්න බැරි තමුනාසෙලා. ඇයි මේක 116ක් වියදම් කරමි? 184ක් පොදි බැඳගෙන ඉන්නේ කුමක් වෙනුවෙන්ද? මිලියන 1640ක් ලැබිලා තිබෙනකොට මිලියන 268ක් තමයි වියදම් කොට තිබෙන්නේ. ඒ නිසා කොවිඩ් අරමුදල පිළිබඳ ප්‍රශ්නයක් මා මේ මොහොතේ මතු කරන්න ලෑස්ති. ඊළඟ ගරු කතානායකතුමනි BOI ආයතන පිළිබඳ ඉතා කෙටියෙන් මා කියන්නම්. දැන් ආණ්ඩුව හිතනවා අපේ රටේ දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා හම්බන්තොට වරාය ආශ්‍රිත අක්කර 4500ක් චීනයට පවරා දී තිබෙනවා පැවති පාලනයේ. ඒ නිසා 4500 තුළ කර්මාන්ත ගෙන්නන්නේ අද චීනය. ලංකාවේ කිසිදු ව්‍යාපාරිකයෙකුට ආයෝජකයෙකුට ගොස් එම ස්ථානයේ කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න බෑ චීන එම්බසියෙන් අවසර නැතුව. ඒක තමයි පැවති පාලනය. එම ඉඩම් අක්කර 4500 පවරා දෙනකොට එන ලද එකගතාවය. ලංකාවේ කවර හෝ ආයෝජකයෙක් එම භූමියේ කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා නම් චීන තානාපති කාර්යාලය අවසර ගත යුතුයි. ඉතින් චීන තානාපති කාර්යාලය ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට එම අවස්ථාව දෙන්නේ ඉතාමත් අඩු. මා දන්න එක්තරා දේශීය ව්‍යාපාරිකයෙක් එම ස්ථානයේ ආයෝජනයක් ගෙන යන්න යනකොට චීන තානාපති කාර්යාලයෙන් කියනවා උඹ ආයෝජනය අරන් වරෙන් හැබැයි චීන කොම්පැනියක් එක්ක ඒකාබද්ධ වෙන්න. ඒක අපේ රටේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න චීන තානාපති කාර්යාලය තමයි තීරණ ගන්නේ මැදිහත්කරුවෝ බවට පත් වී තිබෙන්නේ. හැබැයි දැන් තමුන්නාසලා මා දැක්ක විශාල ආයෝජනයක් ලෙස මිලියන 300කට අයර කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම පිළිබඳව ගිවිසුමක් අත්සන් කර බව ප්‍රකාශ කරනවා. මා දැනගන්න කැමති ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඔබතුමාලා කවුරු අමාත්‍යවරයෙක් පිළිතුරක් ලබා දෙන්න. මෙම
අක්කර 4500ක පිහිටා තිබෙන චීන ආයෝජන කලාපයේ යම් කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා නම් ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් දේශීය වෙළඳපොළට ඇතුල් කරන්න ඉඩ දෙනවාද? දැනටමත් සැන්ඩොක් මං හිතන්නේ මේ ටයර් කර්මාන්තශාලාව. ඒ කර්මාන්තශාලාවත් එක්ක ඇවිත් තිබෙන එකඟතාවය කුමක්? මොකද ආසන්න වශයෙන් ගත්තොත් මම දන්නා විදිහට එම කර්මාන්තශාලාවේ ධාරිතාව ටයර් මිලියන 10ක් පමණ වෙනවා. මිලියන 10ක් පමණ ලොකු ධාරිතාවක්. මිලියන 300ක ආයෝජනය. හැබැයි අපි 120ක් දුන්නොත් ඔවුන්ට දේශීය වෙළඳපොළට මිලියන 2ක් ඇතුළත් කිරීමේ බලය ලැබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් වසරකට ටයර් විකිණෙන්නේ 1 මිලියනයේ. ඒ නිසා මොකද වෙන්නේ? අපේ අනිත් කර්මාන්තශාලා විශාල තර්ජනයට ලක් විය හැකියි. ටයර් සඳහා පමණක් නෙවෙයි වෙනත් කර්මාන්තශාලාවක් ආවත් එම කර්මාන්තශාලාව ඒ කියන්නේ චීනයේ විශාල වෙළඳපොළකට නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා ඒක ටයිල් කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්. ඒක සෙල්ලම් බඩු කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්. කවර කර්මාන්තශාලාවක් ආවත් චීන ආයෝජන කලාපයට දේශීය වෙළඳපොළට එහි භාණ්ඩ නිකුත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවාද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න උනා. විශේෂයෙන් මේ ටයර් කර්මාන්තශාලාවේ තමුන්නාන්සලා අපේ එකඟතාවය කුමක්ද කියලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ ගරු කතානායකතුමනි මම අවධානය යොමු කර ඉතා කෙටියෙන් කාලය සීමිත නිසා අල්ලස් කොමිසම කෙරෙහි. විශේෂම අපේ රටේ අල්ලස් දූෂණය පිළිබඳ විශාල ආందోලනයක් තිබෙනවා. අපි කවුරුත් දන්නවා අපේ රටේ සංවර්ධනයට, අපේ රටේ ආර්ථිකය, අපේ රටේ සමහර නාස්තිකාර ව්‍යාපෘති මේ සියල්ල ගැට ගැසී තිබෙන්නේ අල්ලස දූෂණය මත. ඒ නිසා මම හිතනවා චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව 1994 බලයට ඇවිල්ලා ගෙනලද පළමු පනත මට මතක විදියට අල්ලසෝ දූෂණ කොමිසම සභා පනත. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථාවල අල්ලසෝ දූෂණ කොමිසම සභා පනත හරහා එම කොමිසමේ බලය තවත් ශක්තිමත් කිරීම සඳහා සංශෝධන ගෙනත් තිබුණා. පහුගිය අවුරුද්දේ මට මතකයි අල්ලසෝ දූෂණ කොමිසම සභාව ශක්තිමත් කිරීම සඳහා නීති සම්පාදනය කරලා දීලා තියෙනවා. කුමක් වෙනුවෙන්ද? මේ රටේ අල්ලස සහ දූෂණය ප්‍රධානතම මරුපහරක් බවට පත් වී තිබෙන රටේ ආර්ථිකයට රටේ අනාගතයටත් නිසා එඩ මැඩ පැවැත්වීම විසින් බලය සහිත ආයතනය. ඒ නිසා අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව හැරුණකොට ඍජුව නඩුවක් පැවරීමේ බලය තිබෙනවද අල්ලසෝ දූෂණ කොමිසම සභාවට? හැබැයි මේ ක්‍රියාකාරීත්වය මේ 9 වෙනි මාසේ 30 වෙනිදා දක්වා ඉදිරිපත් කර තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වය අනුව ගරු කතානායකතුමනි අත්අඩංගුවට අරන් තියෙනවා 33 දෙනෙක්. මේ 9 වෙනි මාසේ 30 දක්වා 33 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා අල්ලසෝ දූෂණ කොමිසම සභාවේ. කවුද මේ 33 දෙනා? අධ්‍යාපන අමාත්‍යාංශ විදුහල්පතිවරයෙක්. පොලිසිය සාජන් මහතුරු 4 දෙනෙක්. පොලිසිය කොස්තාපල මහතුරු දෙන්නෙක්. පොලිස් පරීක්ෂකවරයෙක්. උප පොලිස් පරීක්ෂකවරයෙක්. මාර්ගස්ත මගී ප්‍රවාහනේ බස් නැවතුම් පොලක සටහන්කරු. සිවිල් පුරවැසියෙක්. විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකාර සේවා නිලධාරී. මධ්‍යම සංස්කෘතික කර්මදල ව්‍යාපෘති කළමනාකරුවෙක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සහකාර අධ්‍යක්ෂකවරයෙක් ග්‍රාම නිලධාරී මහත්මිය. ඔබතුමාට තව විනාඩි 2යි. ඔව් සෞඛ්‍ය අමාත්‍යාංශ සුළු සේවා පාලක කෙනෙක්. වනශේස්ත්‍ර නිලධාරියෙක්, සංවර්ධන සහකාර කෙනෙක්, සැලසුම් නිලධාරියෙක්, රියදුරෙක්, පණිට්ටකරු, මොකද දුම්රිය දෙපාර්තමේන්තුවේ පණිට්ටකරුවෙක්. ප්‍රධාන දූෂිතයා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බාරගැනීමේ නිලධාරියෙක්, පිළිගැනීමේ නිලධාරී, බාරගැනීමේ නිලධාරියෙක්. ඔව් පාර්ලිමේන්තුවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරු. දැන් අපේ රටේ දූෂිත රැළ මේගොල්ලෝද? මේ අල්ලසා දූෂණ කොමිසම සභාව විසින් අත්අඩංගුවට අරන් තියෙන්නේ පණිට්ටුකරු, වේලා සටහන්කරු, PC මහතුරු ටිකක්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ මහේස්ත්‍රාත් අධිකාරිය නඩු දාලා තියෙන කාටද? මේ අවුරුද්දේ මහේස්ත්‍රාත් අධිකාරිය නඩු දාලා තියෙනවා නඩු 8ක්. පොලිස් කොස්තාපල්වරු 2යි, පොලිසිය සාජන් මහතුරු 3 දෙනයි, සිවිල් වැසියන් 3 දෙනයි. ඔන්න නඩු දාපු අය. මේකේ වැරදිකරුවන් වෙලා තියෙන කවුද? වැරදිකරුවන් වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි 27 දෙනෙක්. කවුද? පොලිසිය DIG මහත්තයෙක්, පොලිස් පරීක්ෂක මහත්තයෙක්, උප පොලිස් පරීක්ෂක මහත්තයෙක්, පොලිස් සැරෙන් මහත්තයෙක්, පොලිස් කොස්තාපල් කෙනෙක්. ඊළඟ තාක්ෂණ නිලධාරියෙක්, නගර සභාවේ කම්කරුවෙක් නේද? මේ ආදි ගත්තොත් කවුද මේ වැරදිකරුවෝ වෙලා තියෙන්නේ? විදුලි බල මණ්ඩලයේ සැපයුම් සහකාර කෙනෙක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්යාල සහායක කෙනෙක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ක්ෂේත්‍ර නිලධාරියෙක්, දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයක ලිපිකාරිනිය. මේගොල්ලෝ තමයි වර්ධකරු වෙලා තියෙන්නේ. දැන් මේ අල්ලස්සා දූෂණ කොමිසම සභාවට විශාල බලයක් දීලා විශාල නීති සම්පාදනය කරලා අත්අඩංගුවට ගන්නේ පරීක්ෂණ කරන පණිට්ටුකරු, වේලා සටහන්කරු, විදුහල්පතිවරයෙක්, PC මහත්තයෙක්, සාජන් මහත්තයෙක් මොකද සිදු වී තිබෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි අපේ රටේ ප්‍රධාන මූල්‍ය අපරාධකරුවන් නොවන බව අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව තේරුම් ගත යුතු තිබෙනවා. ඊළඟම අවසන් වශයෙන් පොලිස් කොමිසම සභාව. විශාල කරුණු ගණනාවක් තිබත් මම ඉතා කෙටි කරුණක් මතු කරන්න.
පහුගියදා ඔබතුමාලාට මතක ඇති ඔබතුමා කාලය අවසන්. අවසන් කරන්න හදන්නේ පහුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSV මහත්තයා ඔහු මාරු කරනවා හදිසි පොලිස් මහජන සම්බන්ධතා කොට්ටාසේ අධ්‍යක්ෂතුමා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කංකසන්තුරේ කොට්ටාසේ වෙත උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරිගේ පුද්ගලික සහකාරකම් ලෙස යවනවා. එතකොට මොකක් හරි පරීක්ෂණයක් වෙන්නේ නැති. එතකොට මේ කොහෙද යවන්නේ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කංකසන්තුරේ DIG මහත්තයාගේ සහකාර හැටියට පත් කරලා. ඒ යවන්නේ කවද්ද? ඒ යවන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 10/9. අවසන් කරන්න මන්ත්‍රීතුමා. හරි අවසන් වශයෙන් හැබැයි 2020 10/9 යවනවා ආයේ 10/12 කංකසන්තුරේ ඉඳන් ආයේ මෙතෙන්ට කියනවා. පොලිසියේ මම තනතුරු කියන්නේ වෙලා නිසා පොලිසියේ පොලිස් මුලස්ථානට නැවත කියනවා. ඒතර මම දැනගන්න කැමති පොලිස් කොමිසම සභාවෙන් 10 වෙනි මාසයේ 9 වෙනිදා ඔව් මාරු කරන්න හේතු වුණු සාධක මොනවද? ස්තුතියි ඔබතුමාට. හැබැයි 12 වෙනිදා එම මාරු අවලංගු කරන්න හේතු මොනවද? ඒ නිසා ගරු කතානායකතුමනි සිද්ධියෙන් පෙන්වන්න අන් කවරක්වත් නෙවෙයි දේශපාලනේ. යවන්න කියනකොට යවනවා, ගේන්න කියනකොට ගේනවා. විධිමත් විනය පරීක්ෂණයක්, විධිමත් කාර්යපටිපාටයක් අනුගමනය නොකර බව තමයි පෙන්වුම් කරන්නේ. මේ ආදි මාරුවීම් ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳ පොලිස් කොමිසම සභාවට අවධානය යොමු කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායක.